සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. ඉතින් අදත් එක තුලා ඉන්නවා දැන් මේ ඉන්ද්‍රජාලික මානය සොයාගෙන යන මේ ගමනේ එක්තරා නැවතුම් පොලක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සුවඳ නොබලා මැරෙන්න එපා කියන සීරීස් එකේ ඊළඟ පොත ගැන. ඉතින් මේ සුවඳ නොබලා මැරෙන්න එපා කියන ඊළඟ පොත තමයි මිත්‍රවරුනි බත්තලන් ගුණ්ඩුව. හරිද? මේ පොතේ සුවඳ නොබලා මැරෙන්න එපා කියලා මං කියන්නේ ඇයි කියලා අද බලමු. පට්පට් ගාලා රාමු. ඉතින් අද බත්තලන් ගුණ්ඩුව කියන පොත ගැන මම කතා කරන්න හිතුවා. මේක මංජුල වෙඩිවර්ධන මහත්මයා තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. ඒ වගේම සූර්ය ප්‍රකාශකයෝ තමයි මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හරිද? මේ පොතේ සුවඳ බලන්න කියලා අයියෝ ඔයාලගෙන් මම ඉල්ලන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න කලින් මම මේකේ පිටිපස්සේ තියෙන පොඩි කවියක් කියවන්නම්. මම හිතන්නේ මංජුල වෙඩිවර්ධන මහත්මයාගේම කවියක් තමයි. සිතවිලි අහුරකට අත තියා වලාකුළු වෙන්නයි පවසමි. දැන් මගේ ඒ සිතවිලි ආකාශයේ ඇවිද යයි. අහසේ පාවෙන මගේම සිතුවිල්ලක් බලා මා දෙස කියයි මේ ලෙස හිමිහිට උඹ තිතක් කියමි මම ඒ සිතුවිල්ලට මගේ විශ්වයේ තිතක්වන් ලෝකයක ලෝකයේ තිතක්වන් දූපතක තිතක්වත් නොවනා කොදෙව්වක තිතක්වන්නේ කෙලෙසද ඒත් සිතිවිලි මිත්‍රය ඔබ තිතක් හිතක් පපුවක් තියෙන. මේක කවි පොතක් නෙමෙයි. නමුත් ඒක පිටිපස්සේ ලස්සන කවියකුත් තියෙනවා. ඒ වගේ මේ නිසඳසක් සමා වෙන්න. නිසඳස් තනින් තන පොතේ තියෙනවා. මේ ගැන මම කතා කරන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පොත කියවනකොට අපි කියනවා ඒකට මේ දැනෙන දරාගත නොහැකි ආත්මයේ සැහැල්ලුව කියලා. ඒ කියන්නේ මේ හරි අමුතු නිදහස් සැහැල්ලුවක් දැනෙන පොතක්. හරිද? බත්තලන් ගුණ්ඩුව. මංජුල වෙඩිවර්ධන මහත්මයා ඊටාම දක්ෂ රචකයෙක්. නිසඳස් රචනා කරලා තිනවා, ගද්‍ය රචනා කරලා තිනවා. එයා බොහොම අපි රැඩිකල් ගණේ රචකයෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පොත මේ මහන්සිලා ඉන්න වෙලාවක තමයි මම ඉස්සෙල්ලාම කියන්න ගත්තේ. ඒ වෙලාවේ මගේ මහන්සිය ඉක්මනට හිඳිලා ගියා. මේක කියවනකොට හරිම අමුතු ලංකාවෙම තියෙන අපේ රටේම තියෙන වෙනස්ම ජන කොට්ටාශයක්. ඒ ජන කොට්ටාශයේ ජීවන හරමය, ගැටුම්, සුන්දරත්වයේ සියල්ල විදහාපාන හරි අමුතු ලස්සන පොතක් තමයි මේ පොත. ඇත්තට මේ පොතෙන් කතා කරන්නේ දීවර ජන කොට්ටාශයක් පිළිබඳව. ඉතින් අර මං කිව්වා වගේ මේක ලියලා තියෙන මේ හරිම අමුතු එක්තරා ආකාරයකින් සංකීර්ණ හැබැයි සුන්දර ආකාරය සහ මේ ජන කොට්ටාශය අපි දැන් මම කවදාවත් දීවර ගම්මානික වාසය කරලත් නැහැ. ඒ වගේ ගම්මානික සිද්ධ වෙන දේවල්, ඒ අය ගැටෙන දේවල්, ඒ අය පාවිච්චි කරන වචන, කතා කරන විදිහ, මේ ඒ වගේ දේවල් පිළිබඳව මට අත්දැකීමක් ලැබිලා නැහැ ශ්‍රී ලංකාවේදී. මම මාළු කෑවට ලංකාවේදී. එතකොට මේ පොත හරහා මට ඒ වගේ ජන කොට්ටාශයක ඇතුළාන්තය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන් වුණා සහ ඒක හරිම රසවත් කියලා මට හිතුණා. ඉතින් හැමදාමත් වගේ මම චුට්ටක් කියවන්නම් මේ පොතේ එක තැනකින්. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේ පොත යන්නේ කියලා. මැද තැනක් 5 පරිච්ඡේදයේ. මා සෙන්ට් ඇන්තනීස් ලෙස උච්චාරණය කරන වචන වාඩිය ලියා ඇත්තේ සැන් ඇන්ටනී ලෙසිනි. පින්තාරු අකුරු පලින් පල මැකී ගොස් බෝඩ් ලෑල්ලද මදක් ඇලවී ඇති නමුදු එහි අතීතෙන් ශේෂ වූ තේජසක් ආරෝපණය වී තිබේ. වාඩියට දෙබොක්කාවක් සිටිනසේ තනා ඇති නොවුස් පොල්ලතු මඩුවේ වහලේ හිඩැස් අතරින් දුම් රොටු ඉහළ නගී. යන්තම් මුසායකු පවා 3-4ට නැමී ඇතුළු යුතු තරම් වන දොරහිඩැස්සට මොබ වැල්ලේ උක්කුටියෙන් සිටින තරුණ කාන්තාව පිත්තල නෑඹිලියකින් හාල් ගරමින් සිටින්නේ වරින් වර හිස ඔසවා මුළුතැන් ගෙට ඇස යොමයි. ඇගේ පශ්චාත් ශරීරය සිහින් ඉඟටියට ඉහිලුම් නොදෙන තරම් වන විසල් මැටි කලය ගෙඩියක් මෙනි. වර්ණ මිලානව ගිය මල්මල් චීත්තයකින් හා කරපලල් කට්ලෝන් හැට්ටයකින් සැරසේ සිටින්නේ චීත්තය දන හිසතෙක් ඉහළට ඔසවා ගුලි කර කලවා ගන්නවා සිටි. වරින් වර නල්ලත දාඩිය සොරතින් පිස චීත්තය පිටුපසින් අත පිසදා ගනී. මගේ උගුරු පෑදුමට ප්‍රතිචාර ලෙස ඈ මදක් ගෙල හැරවුවද මා නොදුටු බැවින් මා නිශ්චිත ප්‍රශ්නය උදා හරිමි. ඇඩ්ඩින් මුදලාලි ඉන්නවද? ඕන් දැන් පොඩ්ඩකට ඇලවුණා විතරයි රස්සා ගිහින් ඇවිත්. නියලන කාර්යයේ නියලමින්ම පිළිතුරු දෙන ඈ උගුර පාදා සෙමගුලියක් ඈතට විදී.
ආයෙ දැන් ඔළුව උස්සන්නේ බතේ දුනාම තමයි. පුළුවන්කමක් තියෙනවා නම් පොඩ්ඩකට ඇහැරවන්න හදිසි පණිවිඩයකට. හදිසි පස්සේ හරියන්නේ නැහැ. ආපු හැටියෙම ලෝදිය හැලියකුත් උගුරේ හලාගෙන ඉන්නේ. ඇය නෑම්බිලියේ වතුර විසි කර බාල්දියේ ඇල කර සීරුවෙන් නැලි නෑම්බිලියට වතුර වක් කරයි. මොහොතක නිශ්ශබ්දතාවයක ගැලෙන ඈ යලි මදක් සෞම්‍ය වෙසක් ආරෝපණය කර ගනිමින් කටහඬ අවදි කරයි. කවුරු ඇවිල්ලා කියන්නද? පුතා ඇවිත් කියන්න. මම සිතේ නැගෙන අපහැදිලි গুপ্ত පැටලෙලි සිතුම් මගහැර අවශ්‍ය වචන තෝරා ගතිමි. නෑම්බිලිය බර ඇතිව වැල්ලෙහි වැදී දිය ඉහිරියයි. ඇය ඉද්ද ගැසුවාක් මෙන් මොහොතක් හිඳි. එක්වරම නැගිට ගන්නා ඈ කලවා ගැන්නෝ චීත්තය දිගහැර නැමී එහි අග්ගිස්සෙන් දෑත් පිසදා ගනී. ගෞරවපූර්වක යටහත් දෑසින් මාදෙස බලනා ඈ මදක් අවුල්ලොගිය හිසකේ සකස සකසා වාඩිය ඇතුළ ගැබට වදී. වාඩියත් කුඩා මුළුතැන්ගේත් අතර දෙබොක්කාව වැටී ඇත්තේ ගඩොලින් බැඳි වැසිකිලිය වෙතයි. උස අත්තිවාරමක් මත ගොඩනගා ඇති එහි පඩි තුනකි. එහෙත් වහලයක් දක්නට නොවේ. වාඩි අවකාශය එකට බැඳී ගිය කොටස් තුනකින් යුක්තය. කලපුවට මුහුණ ලෑ විශාල කොටසේ බිත්ති බැඳ ඇති පොල්ලතු අව්වට කරවී දිරාපත් වී ගොසිනි. කැබලිහලි ඉරටු මත වුණු පොල්ලතු බිත්තියේ පලින් පැල හිඩැස් මතු වී ඇත. එහි හරිමැදට වන්නට නිමවා ඇති දොරපළුව ලෑලි වලින් තනා තිබේ. දිරාපත්ව ගිය ලෑලි පතුරු හැලී ගොස් තිබුණද එහි එල්ලී සිටින දැවන්ත ඉබ්බා දැඩි අධිෂ්ඨාන සහගත ආරක්ෂණ නිලධාරියෙකු මෙන් දිස්වේ. ඉබිරුවේ මල කෑ හැකි හැම තැනකම මලකඩින් බර වී ඇත. කාලාන්තරයකින් මිනිස් පහසක් දැනේ නැති බව පසක් කරවන මෙම අවකාශය අයිස් ගබඩාව බව පැහැදිලිය. කලපුව දෙසින් හමා වෙන අකීකරු සුළඟින් අයිස් වාඩියේ පියස්සේ පොල්ලතු මැදි මැදින් ඉස්සී ගැලවී පියෑඹීමට වෙරදරයි. වාඩිමායෙන් බඳුව ඇති සලකුණ මේ මොහොතේදී අකණ්ඩව පත්‍ර සලමින් සුළඟේ පැද්දෙන නාඹ කොට්ටම්බා ගසයි. කෙතරම් පත්‍ර සැලුවද තවත් තුරුණුපත් දහස් ගණනක් ශක්තිමත්ව නටුවගින් ඇඹරෙමින් සුළඟ හා කෙලි දෙලෙනි. වාඩියේ භාවිතයට ගණන කොටසද තරමක් විශාලය. තාත්තා නිදා සිටින්නේ දොර පැලැල්ලකින් වෙන් කළ ඇතුළු අවකාශයය. ඉන් මෙපිට අවකාශය නිදහස්ය. අයිස් ගබඩාව පැත්තට වන්නට කඳු ගැසූ මාළු පෙට්ටිය. ඒ අසල මාළු පෙට්ටි දෙකක් මත බෑ වූ සිල්පර කොටයකි. ඔළුවස්සක් තිබුණද දොරක් නොමැති මේ නිදහස් නිවසේ කොටසේ ඉදිරි පස කෙටි ලෑලි බිත්ති ඇත්තද වැඩි ප්‍රමාණයක් බිත්තියෙන් තොරය. ඔළුවස්ස අසල වන මාළු පෙට්ටියේ බැස මාදෙස බලනා පුංචි දරුවා පස් 6 හැවිරි දිවිය ඉක්මවා නැත. මම ඔහුට මුහුණ ඇදකොට විනිත්තීමි. ඔහු හිස සංගවා ගනිමින් යලි සීරුවෙන් දෑස පමණක් මතු කර මදෙස බලයි. දකුණු පස අයිනේ වන ලියන මේසේ මත වාඩි වී කකුල් පද්දමින් සිටින නවයවුන් කෙල්ල ආයාසයෙන් අහක බලා හිඳින්නේ හැමදෑම දහස්වර දකිනා සිරුවම් කූඩුවේ වන දේවමෑණියන්ගේ රූපය දෑසින් පහුරුගාමින් සිටි. කෙටි රැලිගවම මදක් කිසි කලවා අනාවරණය වී ඇතත් ඇයට එහි වගේ වගක් නැත. ඇතුළු ගෙයින් පිටතට පැමිණෙන තරුණ කාන්තාව ඇය දැකීමෙන් මදක් කෝප ගැන්වුණු සයක් මවා ගනී. බැහැපන් ජසින්තාවේ මේසෙන් පේන්නන්ද කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. එසේ පවසමින් ඇය මේසය පිටුපසවන පුටු කබල ඇද ඒ මේසය අවේසින් තබයි. පුතා ඇවිත් ඉඳගන්න. එයා නැගිට්ටා. ඇය එයා යනුවෙන් පවසන්නේ මගේ තාත්තාටයි. පුතා යනුවෙන් නමතන්නේ මටයි. පෙනුමෙන් හා තාරුණ්‍යයෙන් මගේ නිරීක්ෂණ අත්දැකීමට අනුව ඇය වැඩිම වුණොත් මට වඩා වසර 4-5කින් පමණ වැඩිමහලු වනු ඇත. ඒ අනුව ඇය මට පුතා ලෙසින් නැමතීමේ අර්ථය රැඳී ඇත්තේ මගේ තාත්තා සමග පවතිනා ගනුදෙනුවේ ස්වරූපය බවට මා අනුමාන කරමි. මම සපත්තු ජෝඩුව කකුලෙන් පන්නා වාඩිය තුලට පිවිස පුටුවට බර වී බෑගය ගලවා මේසේ මත තබමි. මා ඇතුළට පිවිසි සැනින් මාළු පෙට්ටියෙන් එළියට බැස මිදුලට පැන යලිත් හැරීවිත් කෙටි ලෑලි බිත්තියෙහි එල්ලී වාඩියට හිස පොවයි. මේසයෙන් බැස මේසයටම හේතු වී සිටිනා ජසින්තා නාදස නොබලාම ඇතුළු ගෙට පියනගයි. මිනිත්තු කීපයක් ගත වී ගියද එළියට පිවිසෙන තාත්තෙකු නම් නැති. මම මානසික ආතතිය මැඩගනුවස් අසම්බන්ධ සිතුවිලි ලොවකට පිවිසෙමි. කිසියම් නිශ්චිත මොහොතක ඕලු මලකට හිතෙනවා නෙළුම් මලක් වෙන්න. මොකද වෙන්නේ? ඕලු මල තම පූර්ණ ජවය යොදන්නේ නෙළුමක් වෙන්න. අන්තිමට හොඳටම කේන්ඩෑරි වෙලා, පෙති හැලිලා, ඇද වෙලා, මැල වෙලා යනවා. මොකද ඕලු මලකට බෑ Tamanට හිතෙන දේම කරන්න. මල හැදෙන්නේ ඕලු ගහක. ඕලු ගසේ ශක්්‍යතාවයේ තියෙන්නේ ඕලු මලක් නිර්මාණය කරන්න මිසක් නෙළුමක් වෙන්න නෙමෙයි. නිකමට හිතමු මට හිතෙනවා මම බොහොම ආදරය කරන ආදරෙන් බලා ගන්න ආදරෙන් සිපවලඳ ගන්න නෙළුමක්
මානෙලක් වෙනවා දකින්න. මගේ ආදරය තුල වන ඒකායන ප්‍රාර්ථනය වෙන්නේ මේ පරිවර්තනය. මේ ලෝකයේ මීට ඉස්සර ආදරය කරපු යම්කිසි කෙනෙක් ආදරය නොකරපු තරමට අවම වශයෙන් මේ ලෝකේ වැඩියෙන් ආදරය කරපු කෙනාටත් වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් මම නෙළුමට ආදරය කළත් ඒ ආදරය තුල මම නෙළුම මානෙලක් වෙන්න ප්‍රාර්ථනා කළත් මට ඒක කරගන්න බැරි වෙනවා. ආදරයට බෑ මේ දේවල් වෙනස් කරන්න. මොකද නෙළුම උත්පාද කරන මූල්‍යයන්ගේ ශක්්‍යතාවයේ තියෙන්නේ නෙළුමක් බිහි කිරීම මිස වෙන මලක් නිර්මාණය කිරීම නෙමෙයි. ඒ හින්දා අපි ඕලු නෙළුම් මානෙල් මොන මල වුණත් ඊට අනන්‍ය సౌందර්යය තුල ඒක බාර ගන්න ඕන. නිදි කුම්භා මලක තිබෙන අනන්‍යතාවය හා පෞරුෂය කවදාවත් රෝස මලක් තුල දැක ගන්න බෑ. නිදි කුම්භා ගාලක හිස ඔසවාගෙන ඉන්න මල් රේණු වලින් පෙනෙන సౌందර්යය වෙන එකක්. රෝසයායක సౌందර්යය තව එකක්. ඒ වගේමයි නිදි කුම්භා මතින් නැවිද යන මොහොතක පය යනන කටු ගෙනන වේදනාව නෙමෙයි රෝස නටුවක කටුවකින් ඇඟිලි සුරිට ගෙනෙන්නේ. ඒක වෙනම විලාශයක වේදනාවක්. පුතා තේ එකක් බොන්න. තරුණ කාන්තාව පීරිසය වෙනුවට එක් අතක් තබාගෙන අනෙක් අතෙන් මට තේ කෝප්පය පිළිගන්වන්නේ. ඇයගේ හිසෙහි වන කැළමිල්ල තාත්තා තවමත් පැමිණ නැති නිසා මතුවකි. ඉක්මනින් කෑම කත හැකි. ගිනි කාෂ්ඨකයේ තේ හරියනවද වන්දා? මම සිනහවී තේකගෙන ඒ මේසය මත තබමි. ඇය හැරියන්නේ මුළුතැන්ගෙට විය යුතුය. සැබවින්ම ඇය ප්‍රසන්න ගැහැණියකි. විසල් දෙනත හා පළල් දිගු නාසය ප්‍රෞඩ කැටයමක ලාලිත්‍ය පෙන්වයි. මුවත් මෝවිට දෙතොලත් ඇසට හා නාසයට සාපේක්ෂව කුඩාමුත් සියල්ලේ සංකලනය සෞන්දර්යයෙන් අනූනය. දිගු දෙසවන් පෙති මත ලඹ දෙන රත්රන් ජිප්සි දෝඩුව මුහුණෙහි ආලෝකය පතුරවයි. මේ බත්තලංගුණ්ඩුවේ තියෙන්නේ බත්තලංගුණ්ඩුව කියන්නේ දීවර ගම්මානය දූපතක් කියන්න පුළුවන්. ඉතින් මේකේ පොඩි කාලේ ඉඳන් හැදලා වැඩිලා පස්සේ කොළඹ ගිහිල්ලා ජීවත් වෙච්ච කෙනෙක් නැවත තමන්ගේ තාත්තා හොයාගෙන ආපහු බත්තලංගුණ්ඩුවකට කාලයකට පස්සේ යන ගමනක් තමයි මෙතන තියෙන්නේ. හරිද? මේක තමයි මේ කතන්දරේ මූලික මේ කතා පුවත. නමුත් ඒක ඊට වඩා හරි සංකීර්ණ ගැඹුරු පැතිවලට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි මේ ඇඩ්ඩින් මුදලාලි කියන්නේ තාත්තා මේ පොතේ ප්‍රධාන චරිතයේ තාත්තා. ඉතින් එයා හොයාගෙන ගිහිල්ලා ඉන්නේ ඇන්තනි මහත්තයා කියලා තමයි මේ ඇන්තනි කියලා තමයි මේ පොතේ ප්‍රධාන චරිතය. දුම්දමා හමාර කළ එහෙත් උණුසුම පහව නොගිය ප්ලේන්ටිය තොලගා හමාර කරත්ම තාත්තා වාඩිය තුලින් මතුවී මා දෙස නොබලාම සිල් පර කොටයට බර වේ. අන්න බලන්න හරිම සිනමාත්මක දර්ශනයක් එතන ගන්නවා මේ අපේ මංජුල විඩර්ධන මහත්තයාගේ පොත්වල ඒක ගොඩක් තියෙනවා. එයා හරි සිනමැටික් දර්ශන මවාපානවා. එයා දැන් ඔන්න තාත්තා ඇවිල්ලා එළියට පොතා දිහා බලන්නේ නැතුව ඔහේ සිල් පර කොටයට බර වෙලා නිකන් අමුතුම හරිම කලාත්මක විදිහට ඒ දර්ශනය මට නැවිලා පේනවා. ඔහු මදක් කෙට්ටු ඇති සේකි. එහෙත් පෙරට වඩා බොහෝ සෙයින් කුස ඉදිරියට නෙරා ඇත. හැන සිටින සුදු මේස් බැනීම රෝල් වී කුස එළියට පැන දෙකලවා මත තැන්පත් වී තිබේ. බැනීමේ අත් ඉහළට නවා ඇතියෙන් බාහු මත වන කැටයක් මතුවී පෙනේ. ප්‍රෞඩ ඝන උඩු රැවුල මුළුමනින්ම සුදු වී ගොසිනි. අග්ගිස්සෙන් මදක් උඩට කැරකී සිටින සුදු රැවුල සුදු වීම නිසාම ප්‍රෞඩභාවය තීව්‍ර වී සේකි. පෙරසේම හැමදෑම් මුහුණ මත දැලිපිහ තබන බව පෙනුනත් පලින් පල සුදු කෙස් කෙටි මතුවී ඇත. තාත්තා මා දැකීමෙන් විමතියට පත්වත යන්න මා සිතුවද ඔහු තුළ විමතියක්වත් තිගස්මක්වත් මොකක්වත් ඇති නොවේ. ඔහු විමතියට පත්වෙතයි මා සිතුවායයි කීවද සැබවින්ම මා තුළ තිබුණේ එසේ වනු මැනවෙ යන ප්‍රාර්ථනාව නොවේද. කවරෙකු හෝ මා දැකීමෙන් විශ්මයට පත්වනු දැකීම තෘප්තියක් දැනවීමට හේතුවක් බව මම දනිමි. කොතරම් ගැඹුරු සිතුවිලි තිබෙන්නෙකු තුළ පවා ප්‍රාථමික සිතුවිලි පූර්ණ වශයෙන් මර්ධනය කිරීමේ අපහසුවක් ස්වාභාවිකම ගොඩනැගේ. මා තුළ වන්නේද එමදු ස්වරූපයක් නොවේද. එක අතකින් බලන කල තාත්තා පුද්ගලයෙකු ලෙස පරිපූර්ණත්වයට පත්වමින් සිටින්නෙකු බව හැඟේ. සාමාන්‍ය මනුෂ්‍ය ගනුදෙනුවකදී හැඟුම් පළ කරන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට හැඟුම් පළ කිරීමට තරම් දියුණු ආධ්‍යාත්මයක් ඔහු සතු බවට විග්‍රහවද මා තුළ පැනනැගෙන්නේ කේන්තිය හා ලැජ්ජාමුසු හැඟුම් සමුදායකි. ඒ සඟවාගත යුතුය. ඒත් කෙසේද? ඇයි උඹ ආවේ? ඔහු ඉහළුම් නොදෙන ඉවසීමකින් විමසයි. මා පැවසිය යුත්තේ කුමක්ද? තීව්‍රවෙමින් පවතින මානසික ආතතිය සමනය කරනු වස් දුමක් දැල්වීමේ අවශ්‍යාව මතුවේ. මම ගෝල් ලීෆ් පැකට්ටුවක් ගෙන ඉන් එකක් දෙතොලත රඳවා ලයිටරේ ගිනිගල කරකෝමි. දීර්ඝ දුම් ධාරාවකින් ලය පිරී යයි. සිගරට් පැකට්ටුවත් ලයිටරයත් තාත්තා දෙසට දිගු කළද
ඔහු ලයිටරේ පමණක් ගෙන ඉනෙන් බීඩි මිටයක් ඇද ඉන්න එකක් දැල්වා ලයිටරේ සිල්පර කොටේ පසකින් තබයි. ඔළුවස්සේ නෙබෙන තරුණ කාන්තාව ඇඩ්ඩින්න අයියේ ඔහෙටත් තේකාරඩින්ගේ දෙන්නේ යයි අසයි. දුම්මුගුරක් ඉහලට ගනිමින් සිටින තාත්තා දුම පපුුවේ රඳවා ගනිමින්ම ගෙනෙන් යනුවෙන් පවසයි. මොහොතකින් බෙලෙක් කෝප්පයකට තේගෙනන ඇය සිල්පර කොටේ මත තාත්තා ආසන්නේ රඳවා හැරී යන්නේ මවිත මදහසක් නංවයි. කවුද ඒ මම තීරණාත්මක සොරයෙන් අසමි. තාත්තා මදක් නිහඬව බීඩියේ අගටම ඇද අගිස්ස මිදුලට විසි කරයි. ඕකී ඉලුප්පන්දුවේ. අංජියප්පෝගේ බාලදූ ග්‍රේටා. ඕකිව මන් දන්නේ මේ කාලෙද. ඔහු කුඩා කල ඇය අතින් දක්වයි. ඕකිගේ මිනිහා කයින්ට මගේ හිතවතා. ඉස්සරෝම මගේ ගෝලෙක් ඌ දැතිමෝරු ගහල මලා. ඉලුපන්දුව දැතිමෝරුන්ට ගම වගේ ඒක උන්ගේ රාජ්‍යය. ඇත කාලේ නම දාලා තියෙන්නෙත් ඒකමයි. උන් කැමතිනෑ කවුරුත් වැඩිය දඟලනවාට. ඇන්ජියප්පෝ පරණ මිනිහ පාඩුවෙන්දපු රස්සාකාරයක්. ඉස්සර මිනිහා මාළ දුන්නෙත් මට. කොයින්ට හිටියේ මංගාව ගුණ්ඩුවේ. ඔයින් මෙයින් පස්සේ ඕක ඉලුප්පන්දුවේ බින්න බැස්ස. ඇන්ජියත් එක්ක රස්සා කරන්න ගියා. ඌට මුහුල ගැන මෙලෝ රහක් නෑ. නිස්සද්දේ ඇත්තෙම නැති එකෙක්. සද්දේ විතරයි. අන්තිමට වලදාන්නවත් මිනිහක් නැති වුණා. ඕකි හරිම හිතවොන්ද එකි. පුංචි සන්දියේ ඉඳන්ම මටත් බොහොම ගරුසරුයි. පස්සෙන් පහු පොඩි එකෙක් මට බොහොම එකතු වුණා. මං උංග මෙහෙ ගෙනාවා. ඔහු අදහස් නිදහස් කරන්නේ ඊටාම සැහැල්ලුවෙනි. කිසි තැනක ව්‍යාජයේ සලකුණකුද නැත. එහෙත් ඔහු මගේ තාත්තා නිසාවෙන් හදවත නොදන්නා බරකින් පිරීයයි. කුඩා දරුවා ලෑලි විත්තියේ එල්ලී ඇතුළට හිසපොවත්ම තාත්තා හිසෙන් සන්කොට ඔහු ඇතුළත කැඳවයි. කීකරු සිතින් සන්තුන් පියවරින් ඇතුළට පිවිසෙන දරුවා මා අසලින් පිය නගත්ම මම සුරත දිගු කර ඔහු මාළඟට ඇද තුරුල්ලට තද කර ගතිමි. පැන යාමට උත්සාහයක් නොදරන බැවින් මම ඔහු දෑතින් ඔසවා කලවැහි වාඩි කර ගතිමි. කිහිලි දෙපසින් දෑත යොමා ඇඟිලි ගැට ගසාගෙන හිස සෙඹිමි. ඒ සුවඳ කලපු දොරකට ජීවන සුවඳය. එතකොට මෙයා කවුද? මම අසමි. ඌ උඹේ මල්ලි. තාත්තාට බත්තලංගුණ්ඩුවේ ජීවිතයක් ඇති බව මම තේරුම් ගනිමි. කොතරම් මැදිහත් වුවද එය ලේසිය නුගුල්ලා දැමිය නොහැකිසේ තදබල ලෙස කොදෙව්වට මුල් ඇද තිබේ. සැබවින්ම මට එයට මැදිහත්වීමටද කිසිදු උවමනාවක්ද නැත. එහෙත් ඔහු අංශුමාත්‍රව හෝ මා ගැන සිතීම වඩා සාධාරණ නොවන්නේද? මගේ ඔඩොක්කුවෙන් බැසගන්නා මගේම කුඩා මලයන්ඩිය තාත්තා දෙසට පිය නගයි. ඔහු සිල්පොර කොටයක් උඩ නැග තාත්තාගේ පිටුපසින් ඉඳගෙන ගෙලෙහි දෑත පටලවා ගනී. මේ කුඩා කල මා නොවේද? මා ඇත්තටම මෙලෙසින්ම කුඩා කල තාත්තා හා හුරතල්ලුවා නොවේද? එහෙත් ඔහු අද මා ඔහුගේම දරුවෙකු ලෙස තුට්ටුවකට මායිම් නොකරයි. ඒ පිළිබඳව මේ මොහොතේදී මා තුළ මතුවෙන්නේ වෛරයක්ද? වේදනාවක්ද? ඊර්ෂ්‍යාවක්ද යයි නොදැනෙමි. ඒ කුමක් හෝ සියල්ලේ සංකලනයක් හෝ අනිවාර්යෙන්ම සිත තුළ නලියයි. මා කළ යුත්තේ කුමක්ද? ඔහු කැටුව නගරයට යාමේ සිහිනය කැබලි වී සුළඟේ විසිරී යයි. මා පැමිණි අරමුණ පවා ඔහුට පැවසීම නොහොබී. ඇත්තරම මේ කතාවේ කතානායකයා තාත්තා හොයාගෙන ඉන්නේ ඇය නගරේ ඇති වෙනවා යම්කිසි සම්බන්ධයක් එක්තරා කාන්තාවක් සමග. ඉතින් මේ කාන්තාවගේ පවුලෙන් කියනවා දන්නවනේ ලංකාවේ චාරිත්‍රාක් විදිහට විවාහයක් වෙනවා නම් දෙමාපියෝ කතා කරනවනේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ කාන්තාවගේ පවුලෙන් කියනවා තාත්තව එක්ක එන්න කියලා. අපිට කතා කරන්න ඔයාගේ පවුල එක්ක එන්න කියලා. ඉතින් මෙයා ඒකෙන් තමයි කලාතුරකට පස්සේ කාලාන්තරයට පස්සේ මේ උපන් ගමවනයාගේ උපන් ස්ථානය වන බත්තලංගුණ්නුවට තාත්තා හොයාගෙන එන්නේ. හැබැයි තාත්තා දැන් මේකේ කියනවා වගේ ඔන්න ඊට වඩා බොහෝ බාල කාන්තාවක් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන ඒ පුතෙකුත් ඉන්නවා. ඉතින් ඒකයි මෙයා කියන්නේ මේ කතානායකයා ඔහු කැටුව නගරයට යාමේ සිහිනය කැබලි වී සුළඟේ විසිරී යයි කියලා. මා පැමිණි අරමුණ පවා ඔහුට පැවසීම නොහොබී. නොවා පුතේ මෙහාට ඩිංගක් වරෙන්. ග්‍රේටා මුළුතැන්ගේ සිට පුතාට අඳ ගසයි. කුඩා නොවා පමණක් නොව ජසින්තාද ඒ හඬ අනුව පිය නගයි. පළමු වතාවට තාත්තා හා මා වාඩිය තුළ හුදකලාවනු පෙනේ. උඹ ඇත්තටම ආවේ මොකටද? තාත්තාගේ හඬ තවත් බැරෑරුම් වී ඇති සෑකි. ඔහු එක එල්ලේම ඇසපිය පවා නොසොල්වා මා දෑස දෙස බලයි. මා ඒ දෑසින් දෑස ගලවා ගනිමි. නිකං බලල යන්න.
නිකං වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? තාත්තෙක් කියලා මිනිහෙක් ඉන්න පුතෙක් ඉන්නවා. ඒ පුතා බලන් ඉන්නවා තාත්තා කවදා හරි මුණ ගැහි කියලා. ඒ තාත්තට පුතා මතක නැහැ. මොකද එයාට තව පුතෙක් ඉන්නවා හොරතල් කරන්න, ආවාද කරන්න, ආදරය කරන්න, හම්බු කරලා කන්න දෙන්න. ඉතින් අර මුලින් කියපු පුතා හිතනවා මං යනවා තාත්තව බලන්න කියලා. එයා යනවා තාත්තව හොයාගෙන. ගිහින් තාත්තට කියනවා නිකන් බලලා යන්න ආවා කියලා. එතකොට තාත්තා කියනවා ආවේ නිකන් කියලා නම් වෙන්න බෑ. ඒක මහා පුදුම කතාවන්නේ. මගේ හනට සාවධානව ඇහුම්කන් දෙන තාත්තා බීඩියක් පත්තු කරගනිමින් හඬ අවදි කරයි. මිනිස්සු කතා කරලා වචන වලින් ඇත්තම වන්න හදනවා. ඒත් ඇත්ත තියෙන්නේ වචනවල ටිකක් එහායි. උඹ මොනවා කිව්වත් මට දැනෙනවා උඹ ආවේ මාව බලලා යන්නව නෙමෙයි කියලා. අප පොතපතින් ඉගෙනගත් දාර්ශනික චින්තාවන් තාත්තා ජීවිතයෙන් ඉගෙනගත් සේකි. මම කිව යුත්ත හා නොකිය යුත්ත අතර දෝලණය වෙමි. එතකොට තාත්තම ඊළඟට කියනවා සමහරු හිතනවා මුහුද කියන්නේ වතුර ගොඩකට කියලා. නමුත් ඒගොල්ලෝ දැනගන්නවා මුහුද කියන්නේ ඇස් දෙකට පේන දෙයට වඩා ගැඹුරු තැනක් කියලා. ඒ අය පස්සේ කියන්න ගන්නවා මුහුද කියන්නේ ගැඹුරු තැනක් කියලා. ඒත් ඇත්ත මුහුද ඒගොල්ලෝ හිතන ගැඹුරටත් වඩා ගැඹුරු තැනක්. ඔහුගේ සැහැල්ලු පිළිතුරු මගේ හිත ලැජ්ජාවෙන් පුරවයි. මම එය සංගවා ගැනීමට යත්න දරමි. මා ආපු කාරණාව ඇත්ත නැත්ත පැත්තකට දාමු. මට කියන්න ඔයා තාත්තා විදිහට මට දීලා තියෙන්නේ මොකද්ද කියලා. ඔහු අපහසුතාවයට පත් කිරීමේ අශෝභන චේතනාව හිත තලයි. ඔහුට උත්තර නැතිවන ප්‍රශ්නයක් මතු කරන්නේ කොතනින්ද? එහෙත් ඔහුගේ ලය පුරාවන සැහැල්ලුව පහව නොයයි. ඔහු තව තවත් තැම්පත් වෙනවා වැන්න. මං ඔබට ජීවිතය දීලා තියෙනවා. මගේ හදවත කීරි ගැන්වී යයි. ඔහු කියන්නේ සැබෑවක් නොවේද? මා මෙතෙක් භුක්ති විඳි ජීවිතය කෙබඳු හැඩතල ගත්තද ඒ ඇරඹී උල්පත මැවී ඇත්තේ ඔහුගේ ආධ්‍යාත්මය තුළින් නොවේද? තාත්තා නැගිට ඇතුළගෙට පිවිස මොහොතකින් යලි හැරියයි. මේ සරමදාගෙන ගිහින් ඇඟපත හොදම් වරෙන්. මා ඒ අතට නොගන්නා බැවින් ඔහු ඒ මේසේ මත රඳවා ගොස් දෑතින් ඔළුවස්සට බරවී කලපුව දෙස බලා හිඳී. ඒ අත්මතින් තවම තාරුණ්‍ය සලකුණු පහව නැත. මං හෙට උදේ යනවා. මං තීරණාත්මක ස්වරයෙන් පවසමි. ඔහු ඒ වචන ගණන් ගන්නා බවක් නොපෙන්වයි. හෙට සබත් දවස ඔරු බෝට්ටු අතුරට දාන්නේ කිසි කෙනෙක්. උඹට හෙට ඉන්න වෙනවා. මේ හිරගෙදර දවස් දෙකක් කොහොම ඉන්නද? මම මගෙන්ම අසා ගනිමි. ඒත් එය සිතින් නොව වචනයෙන්ම නික්මා වැවින් තාත්තා හැරීවිත් සිල්පරයේ හිඳ ගනිමින් රුජු දෑස් බැල්මෙන් මා දෙසම බලා සිටිමින්ම කටහනට පනපුවයි. ජීවිතය කියන්නේ සදාකාලික හිරගයක්. ඉතින් ඔන්නම එක පරිච්ඡේදයක් අවසන්නේ පොතේ. මම කිව්වා වගේ මේ පොතපතින් උගත් කෙනෙක් ඒ වෙනුවට ජීවිත අත්දැකීම් මගින් ජීවිතය ඉගෙනගත් අයත් එක්ක වෙන සංවාදයක් විදිහට තමයි මේ පොත ඇත්තටම ගොඩනගන්නේ කියලා මට හිතෙනවා. මේකේ ඇන්තනී කියන මේ චරිතය ඒ වගේ පොතපතින් උගත් දාර්ශනික චින්තනයක් සහිත පුද්ගලයෙක්. ඉතින් එයා බත්තලංගුන්නට තාත්තා හොයාගෙන ගිය ගමනින් මොකද වෙන්නේ කියන එක තමයි මේ පොතෙන් තියෙන්නේ. ආපහු හෙට යනවා කියපු එක්කෙනාට මොකද වෙන්නේ කියලා මේ පොත පුරාවට පැහැදිලි වෙනවා. මම තව පොඩි කෑල්ලක් දෙකක් කියවන්නම් ඔයාලට පොඩි අදහසක් එන්න. ටිකක් අමුතු පොතක්. ඒකයි මම කිව්වේ. මම පොතේ තැන් කීපකින් තව රසවත් තැන් ටික ටික කියවන්නම්. සම්පූර්ණ කොටස් කියවන්න නැහැ. පරිච්ඡේද පිටින් මෙහෙම කරන්න හොඳ නැහැනේ. නමුත් මේ ඔන්න තාත්තා එක්තරා සංවාදයකදී මෙයා මේ වෙන තැනක්. හරිද? හරි ලස්සන මෙන්න මේක. මම හරි ආසයි මේකට. උඹ මගේ දරුවා. ඒක ඇත්ත. දැන් උඹ මිනිහෙක්. දරුවා තමයි මිනිහගේ තාත්තා. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි උඹ කියන දරුවා මේ ඉන්න මිනිහා උනේ කොහොමද කියන එක උඹ දන්නේ නැති එක. උඹේ ඇස් ඉස්සල්ලාම දැක්කේ මම. ඒත් මං උඹේ ඇස් වලින් මගේ හීන දකින්න ගියේ නෑ. තාත්තාගේ සිත හැඟුම්බර වෙමින් තිබේ. සින්බෑඩ් තාත්තාගේ ළඟම සගයා වුවද කිසිදා අසා නැති පාඩමක් අසා සිටින්නාසේ දෙකකුල සිල්පර කොටය මත පද්මාසනාරූඪ ගන්නවා අයාගත් දෑසින් තාත්තා දෙස බලා සිටී. සිත තුළ පමණක් නොව වචන මත පවා සංවේදීභාවය පිටාර ගලනු පෙනේ. දරුවන්ගේ ඇස්වල පතුලක් නෑ. ඇස් කියන්නේ ඇස්මයි. සතුට තමයි ඇස් වලින් එළියට පනින්නේ. ඉපදුන ගමන් දරුවෙක් දිහා බැලුවම පේන්නේ දෙවියන්ගේ මූණ. ඒකේ ආදරය පිරීලා. මලක් වගේ දරුවෙක්ගේ ආදරය ඒ මල් සුවඳ වගේ. අපිට ඒ ආදරෙන් සතුටටපත් වෙන්න පුළුවන්. ඒත් අතින් අල්ලලා බලන්න බෑ.
ඒ ආදරේ අයිති කරගන්න අපිට බෑ නෙමෙයි අපිට අයිතියක් නෑ ඒක අයිති කරගන්න. තාත්තාගේ වදන් ඊයම් බරුමෙන් මගේ හදවතට කිඳා බසි. මා අසහනයට පත්වන්නේ ඔහු කියන දෙයින් නොව ඔහු මෙබඳු මිනිසෙකු ලෙස නොසිතා සිටි බැවිනි. මගේ පශ්චාත් නූතන සිතුවිලි සමග ඔහු වෙරළේ පාපන්දු ගසයි. ගසන හැම පහරක්ම ගෝල අතරින් පාවගොස් දැලේ රැඳෙන අතර ලකුණු පුවරුව ඉහළ යයි. හැමෝටම හීන තියෙනවා. ඒක ඇත්ත. හීන තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. තමන්ගේ හීන ළමයි හරහා හැබෑ කරගන්න තාත්තලා කැමති. තාත්තා හිතන්නේ ළමයා තමන්ගේ භුක්තියේ අයිතියක් කියලා. මොකද කණ්ඩ බොණ්ඩ ඉන්ඩ හිටින්ඩ ඉස්කෝලේ අරින්ඩ හැමදේම කරන්න ඕන තාත්තා හින්දා. උඹ දන්නේ නැති වුණාට මං කවදාවත් එහෙම හිතලා නැහැ. තාත්තා නැගිට ඔළුවස්සට හේතු වී කලපෝ දෙස බලයි. උඹ ඇහැරිනකම් මං උඹට ආරක්ෂාව දීලා තියෙනවා. ඇස් පාදාගෙන තනියම නැගිටිනකම් මං උඹට අත දීලා තියෙනවා. උඹ පොඩි කාලෙවත් කවදාවත් මගේ අදහස් බලෙන් උඹට පටවන්න මම උත්සාහ කළේ නැහැ. ලෝකයට තනියම එබිලා බලන්න මං උඹට නිදහස දුන්නා. මං උඹට ඉලක්කයක් දුන්නේ නැහැ. උඹේ ඉලක්කය ඔබම හොයාගත්ත එකෙක්. වෙන මොනවද තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන්? ඔහුගේ ඇස් දීප්තියෙන් පොබයයි. අභ්‍යන්තරික අතීත රූප දැසින් මතුවනවා වෙන්න. පොඩි කාලේ ඉරිදා පූජාවට ගියාම මං අම්මට හොරෙන් උඹව මුහුදු වෙරළට එක්කන් යනවා. එතෙන්ද පල්ලියේ ගීතිකා හඬ ඇහෙන්නේ නැහැ. අපි මුහුදේ රළ බින්දෙන සද්දෙට කන් දීගෙන ඉන්නවා. අපි කතා කළේ නැහැ. උඹ මගෙන් ප්‍රශ්න ඇහුවෙත් නැහැ. උඹ ඒක පිස්සු වැඩක් විදිහට හිතපු නැති බව මට තේරුණා. ටිකක් ලොකු වෙනකොට මං දැක්කා උඹ තනියම වෙරළට ගිහින් මෝදට ඇහුම්කන් දෙනවා. මං ගොඩක් සතුටු වුණා. මොකද ඒ තමයි ජීවිතයට ඇහුම්කන් දීම. තාත්තා මෙතෙක් පැවසූ දෑ යථාවක්ද? මා භුක්ති විඳි හුදකලාභාවයේ ඔහුගේ දැනුවත් සැලසුමක ප්‍රතිඵලයක්ද? හුදකලාව තුළ මා උගත් දෑ බොහෝය. කොටින්ම ඔහු මෙතෙක් ගොනු කළ තර්කණය පවා මා උගත් දෑ තුළ ගොඩනැගුණු මගේ සිතුවිලි ලෝකය තුළ පැවතුණි. එහෙත් විශ්වාස කළ නොහැකි යථාර්ථය වන්නේ මේ වන විට ඔහු එය ප්‍රායෝගිකත්වයට නගා අවසන් වීමය. තාත්තා කෙනෙකු විය යුත්තේ කවරෙකුද යන්න පිළිබඳවත් නොවිය යුත්තේ කවරෙකුද යන්න පිළිබඳවත් මා සිතුම් ලෝකයේ තුල ගබඩා වී ඇති නිදසුන් සොයා සිතුවිලි සක්මනේදී. අපි මෙහෙම හිතමු තාත්තා උසාවියක තෝල්කෙක්. එයාගේ ලෝකේ වීරයා නඩුකාරයා හින්දා එයාගේ සිහිනයත් නඩුකාරයා බවට පත් වෙනවා. නමුත් ඔහුට නඩුකාරයෙක් වෙන්න බෑ. මොකද බුද්ධිය මදි, දැනුම මදි, කාලය මදි, වයස මදි. ඒත් මේ තෝල්කයට පුතෙක් ඉන්නවා. දැන් එයාගේ සිහිනය වෙන්නේ පුතාව නඩුකාරයෙක් කරන එක. එයාගේ සිහිනය දකින්නේ පුතා තුලින්. ඒත් පුතාට ඕන රස්තියාදුකාරයෙක් වෙන්න. ජීවිතය හොයාගෙන ඇවිදින්න, අහස දිහා බලාගෙන hina වෙන්න, කවියක් ලියන්න. ගහකින් ගිලිහිලා වැටෙන කොළයක් හුළඟේ පාවෙලා ඇවිත් පොළවේ තැම්පත් වන අසිරිය දැක ගන්න. ගල් කැටයක් අරන් වතුරට ගහලා වතුර කැළඹෙන හැටි බලන්න. කැළඹුණු වතුර හෙමින් සීරුවේ සංසුන් වෙන හැටි දකින්න. ඒත් මේ කිසි දෙයකට ඉඩක් නැහැ. මොකද තාත්තගේ හීනේ වන නඩුකාරයා පස්සෙන් හිටගෙන දත් විරිත්තනවා. රස්තියාදුකාරයෙක් වෙන්න ආස කරපු ආධ්‍යාත්මය අවසානයේ නඩුකාරයෙක් බවට පත් වෙනවා. ඒත් අන්තිමේ එතන ඉන්නේ නඩුකාරයෙක් නෙමෙයි, හිරකාරයෙක්. තාත්තා පිඟාන මේසේ මත තබා ඊටම අත සෝදා ගනි. වතුර උගුරක් ඉහළට ඇද කට තුල කලම්බා ගිල දමයි. සිල්පරය මත හිඳ අත සරමෙන් පිහදා ගනි. මං උඹ ඉන්න විදිහට කැමතියි. කොටින්ම ඔය රැවුලටත් කොණ්ඩෙටත් මං කැමතියි. මට ඕනුනේ තමන් එක්කම කැරලි ගහන මිනිහෙක් දකින්න. මං දැන් ඒක දකිනවා. කොහොම වුණත් මං දැනන් හිටපු එක දෙයක් තිබුණා. මං දැනන් හිටියා උඹ බත්තලන් ගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව. ඉතින් ඔන්න ඔය වගේ ඉතාම ලස්සනයි. මං තවදුරටත් මේ පොත වැඩියෙන් කියවන්න යන්නේ නැහැ. මං හිතනවා ඔයාලට බල කියවලා නැත්තම් මං සුවඳ බලන්න මේ පොතේ කියලා මං ඉල්ලා හිටනවා. මොකද මම මේ ඔය පොඩි ප්‍රවේශයක් පමණයි දුන්නේ. මේක ඊට පස්සේ මෙයාට හම්බෙන චරිතත් එක්ක මෙයා හරි ලස්සනට පැහැදිලි කරනවා මේ වගේ දීවර ගම්මානයක ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි වැඩ කරන විදිහ, එයාගේ තියෙන අවංකත්වය, එයාගේ තියෙන යම්කිසි රළුභාවයකුත් තියෙන රළුභාවය, ඒ හරි ලස්සනට පෙන්තාරු කරලා තියෙන කියලා මට හිතෙනවා. ඉතින් මේ පොතේ එක තැනක තියෙනවා මේ මම ඒක කියවන්නේ නැහැ. නමුත් මේ ප්‍රධාන චරිතය අර නගරේ කාන්තාවක් එක්ක සම්බන්ධයක් ඇති වෙලා එයා තාත්තා හොයාගෙන එන්නේ තාත්තව ගෙනියන නගරයට. නමුත් අන්තිමට දැන් මෙයාට වෙන්නේ මොකද කියලා බලන්න. එක් වෙලාවක කියලා ලියුමක් ලියනවා නගරේ ඉන්න කාන්තාවට. මෙන්න මෙහෙම. ඒකේ අවසාන කොටස මම නිකන් මතකෙන් මේ කියන්නේ. එයා කියලා කියනවා මේ. නමුත් මෙතන දැන් හරි පෙරලියක් වෙලා තියෙනවා. මගේ පෙනුම තියෙන
මං වගේ මිනිහෙක් මෙතන ඉන්නවා ඒත් දැන් මං මෙතන නෑ කියලා. හරිද? ඉතින් හරි ලස්සනට ඒක පින්තර කරලා තිනවා. කියවලා බලන්න හරි රසවත්. අරම සැහැල්ලුව ගැඹුර කියන දෙකම සැහැල්ලුව සහ ගැඹුර කියන දෙක දරාගත නොහැකි ආත්මයේ සැහැල්ලුව සහ ගැඹුර කියන දෙකම හරි ලස්සනට එකතු කරලා ලස්සනට සිත්තම් කරලා අපේ රටේම ඉන්න වෙනස්ම ජන කොට්ටාශයක් ගැන හොඳ අදහසක් ගන්න පින්තරු කරලා තියෙන හරි ලස්සන පොතක් කියලා මට හිතෙනවා. ඒකයි මං කිව්වේ මේක සොඳුනමලා මැරෙන්න එපා කියලා. ඉතින් ඒ වගේම මේක කියවද්දි මට හිතුනේ තව දෙයක් තමයි ඒ වගේ තව කොච්චරක් විවිධාකාර ජන කොට්ටාශ ඉන්නවද විවිධාකාර වෙනස් ජීවිත අත්දැකීම් වලට මුහුණ දෙන ඒ ජීවිත අත්දැකීම් වලින් විවිධාකාර විදිහට අත්දැකීම් උකහාගෙන වෙනස් විදිහට පරිණාමණය වෙලා අපි හිතනට හරි ගැඹුරු චින්තනයක් සහිත ජනතාව. ඒගොල්ලොන්ගේ චින්තනය වචන වලින් ලස්සනට එළියට නැති වුණාට කතා බහ කරපුවාම හරියට දැනෙනවා සමහරලාට. එහෙමයි මටත් හම්බෙලා තියෙන එහෙම ජන කොට්ටාශ හම්බෙලා තියෙන සමහර පැතිවලට ගිහිල්ලා කතා බහ කරද්දි එයාට ලස්සන වැඩ දාලා වචන දාලා බර කරලා කතා කරන්න තේරෙන්නේ නැති වුණාට ජීවිත අත්දැකීම් වලින් ආපු ලස්සන ජීවිතේ ලස්සන ඒගොල්ලෝ ජීවිතේ පැහැදිලි කරන විදිහ හරි ලස්සනයි. ඉතින් ඒ වගේ හරිම ලස්සන පොතක් කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න හොය අද රාමු එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ගොඩක් දිග එපිසෝඩ් එකක් නෙමෙයි. මොකද මම මේ සම්පූර්ණ පොත කියවන එක හොඳ නෑනේ. ඉතින් ඒ නිසා පුළුවන් නම් අරගෙන බලන්න මේ පොත. හරිම ලස්සන පොතක්. සෝඳ නොබලා මැරෙන්න එපා. එහෙනම් ලබන සතියේ නැවතත් මොන ගැහෙනකම් සිල් දනාට ජය වේවා.